හොඳයි. අපි උදාහරණයක් ගත්ත ගාන තමයි 2019 උසස් පෙළ ගාන. එතකොට මේකෙදි ඔයාලගේ අලුතෙන්ම හවුල් ව්‍යාපාර ගාන දැන් 2017න් පස්සේ අනිවාර්ය ගානක් විදිහට වෙන්නේ නැහැ. ඒක වෙන්නේ තෝරගන්න ගානක් විදිහට. හැබැයි මේක වගේ සම්පූර්ණ ලකුණු ඔයාලට ගන්න පොත ගාන. හරි කොහොම හරි. අපි දන්නවා දැන් හවුල් ව්‍යාපාර ගානකදී මුලින්ම කරන්න ඕනේ මොකද්ද කියලා. මම මේක ලියාගත්ත කලින් අපිට වෙලාව ඉතුරු කරගන්න ඕනේ හින්දා අපි මුලින්ම මොකද්ද කරන්නේ? අපි බලන්න ඕනේ කවුද ආවේ? කවුද ගියේ? කවද්ද ආවේ? කියන දේ. හරි. අපි බලමු. මේකේ 6 වෙනි ගැළපිල්ල අපිට කියනවා 2019 3:31 දින සාගර හවුල්කරුවෙකු ලෙස ව්‍යාපාරයට බැඳුනි. කවුද බැඳිලා තියෙන්නේ? සාගර බැඳිලා තියෙනවා කවද්ද? 19/3/31. දැන් අපිට බලන්න ඕන කවද්ද ගිණුම් වර්ෂය පටන් ගන්න, කවද්ද ගිණුම් වර්ෂය ආරම්භ වෙන්නේ. ඒක අපිට තියෙන්නේ අපේ අවශ්‍ය වන්නේ කියන එකට යටි. අපිට මේක කියනවා 19/3/31 දින අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය හවුල්කරුවන්ගේ විසර්ජනය කළ ලාභයද ඇතුළත් වේ. 2019/3/31 දින අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම්. එතකොට ගිණුම් වර්ෂය කවදටද හදන්න කියන්නේ 19/3/31 දිනට. ඒ කියන්නේ 19/3/31 කියන අවසාන දවස. එහෙනම් ආරම්භ වෙන්නේ 18/4/1. දැන් මම කිව්වා ඔයා අහගන්න ඕන වාගේම ප්‍රශ්නයක්. මෙයා හිටියද නැද්ද? හිටියද නැද්ද? කවද්ද සාගරාවේ? වර්ෂයේ අද. මෙයා මේ ගිණුම් වර්ෂය පුරා හිටියද? හිටියේ නැහැ. එහෙනම් මෙයාට ලාභ කොටස්, ප්‍රාග්ධන පොලි, වේතන කියන කිසිම දෙයක් මෙයාට හිමි වෙන්න පුළුවන්ද? කිසිම දෙයක් හිමි වෙන්න බෑ. මොකද මෙයා හිටියේ නැති නිසා. හරි කොහොම හරි. අපි දැන් මූලික දේ දැනගත්ත. සාගර කියන කෙනාට ප්‍රාග්ධන පොලි ඒ කිසිම දෙයක් හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ ලාභ විසර්ජනය තුල සාගර කියන නම එන්නේ නැහැ. එහෙනම් සාගර කියන නම එන්නේ එකම එක තැනයි ඒ ප්‍රාග්ධන ගිණුමේ විතරයි. හරි අපි ගැළපිල්ලෙන් ගැළපිල්ල වැඩේ යමු. අපි බලමු. මේකේ මුලින්ම අපිට හම්බෙනවා මේකේ කියලා තියෙනවා ඒගොල්ලෝ ප්‍රාග්ධනය යොදපු ආකාරය සහ යාට වැටුප් වේතන හම්බෙන ආකාරය. අපි ඊට කලින් අපිට ලේසි ටික තමයි අපි මුලින්ම ලේසි කියන්නේ අපි මුලින්ම ගැළපිලි ටික කරලා ඉන්න ඕනේ. අපි ගැළපිලි ටික කරනවා. අතිරේක තොරතුරු යටතේ පළවෙනි ගැළපිල්ල තියෙනවා වර්ෂය තුලදී නදී විසින් 80000ක් පිරිවැය වූ භාණ්ඩ ව්‍යාපාරයෙන් ලබාගෙන ඇත. මෙය ව්‍යාපාරයේ කිසිදු පොතක සටහන් කරලා නැහැ. දැන් මෙහෙම හිතන්න. මට කලින් මේ ගැළලි ගැන පොඩ්ඩක් කතා කරන්න බැරුණා. හරිද? දැන් අපි මෙහෙම හිතමු. දැන් තනි පුද්ගලයෙක්ගේ ව්‍යාපාරයක ඒ පුද්ගලයා ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ ටික අරන් ගියොත් අපි කොහොමද ඒක දාන්නේ? මොකක්ද අපි කරේ? ගැණිලි හින්දා මොකද වෙන්නේ? ගැණිලි කියන්නේ මොන ගිණුමක්ද? ගැණිලි කියන්නේ හිමිකම්. එහෙම නැත්නම් හිමිකම් අඩුවීමේ ගිණුමක්. හිමිකම් අඩුවීමේ ගිණුමක් තමයි ගැණිලි කියලා කියන්නේ. එහෙනම් හවුල් ව්‍යාපාරයක ගැණිලි බලපාන්න ඕනේ හිමිකමට. මම කියන ප්‍රධාන තැන එක පැත්ත එක තැන හිමිකමට. හිමිකමට ගැණිලි බලපාන්න ඕනේ. එහෙනම් මොන හිමිකමටද බලපාන්න නැත්තේ? ප්‍රශ්නයක් එන්න ඕනේ අනිවාර්යයෙන්. මෙහෙම හිතන්න දැන් ගැණිලි කියන එක මේ අවුරුද්දක් විතර එකපාර ගන්න හිතුණා ගත්තා ගැණිල්ල. ඒක එහෙනම් දිගු කාලීන වෙන්නේ නැහැ. ප්‍රාග්ධන ගිණුම තමයි දිගු කාලීන. එහෙනම් ගැණිලි කියන එක බලපාන්නේ කෙටි කාලීන එකට. ඒ කියන්නේ ජංගමයට. හැබැයි ගැණිලි ජංගම ගිණුමට බලපානවා කියලා ඔයාලට තේරෙනවා. කෙටි කාලීනයි. දැන් මේක හරද බැරද ගන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයා අහලා බලන්න. ගැණිලි කියන්නේ මොන ගිණුමක්ද? හිමිකම් ගිණුමක්. හරි. අපි ගහගත්ත හිමිකම් ගිණුම. හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. එහෙනම් ජංගම ගිණුම කියන්නේ හිමිකම් ගිණුම. හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. එහෙමනේ. එහෙනම් ගැණිලි හින්දා හිමිකම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් අපි දාන්න ඕනේ හරට හිමිකම් අඩුවීමේ පැත්තටයි අපි දාන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු මේ ගැළපිල්ල ආයෙත් කියවලා. නදී විසින් රුපියල් 80000ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් ලබාගෙන ඇත. මේ ව්‍යාපාරයේ කිසිදු ගිණුම් පොතක දාලා නැහැ. තව ප්‍රශ්නයක් තියෙනවා. ගැණිල්ල හරි කියමුකෝ. මෙයා මොනවද අරන් තියන්නේ? භාණ්ඩ. ව්‍යාපාරයේ භාණ්ඩ තියෙන එකම තැන මොකද්ද? ඔයාගේ විකුණුම් පිරිවැය.
භාණ්ඩ තියෙන්නේ විකුණුම් පිරිවේ. එහෙනම් මෙයා අරන් තියන්නේ වාගේ ගැනුම් වල තිබ්බ භාණ්ඩ ටික. ඒ කියන්නේ වා ගත්ත භාණ්ඩ ටික වාගේ ව්‍යාපාර විකුණන්න තිබ්බ භාණ්ඩ ටික. එහෙනම් විකුණන්න තිබ්බ භාණ්ඩ ටික කරන් තියෙන්නේ. එහෙනම් ඒක විකුණුම් පිරිවේට බලපාන දැනකුත් එනවා. හරි. ඊට කලින් අපි දන්න එකක් දාලා කරමු. මොකද උනේ? හිමිකම් අඩුවීමක්. ඒක ගැනෙලි කියලා නදීගෙන් හිමිකම අඩු වෙනවා කියද්ද? 80ක්. හරි. දැන් අපි යමු විකුණුම් පිරිවැයේ සිද්ධියට. විකුණුම් පිරිවැය. අපි දැන් මේ කොහොමද හදන්න වෙනවා මෙතෙන්? විකුණුම් පිරිවැය හැදෙන්නේ ආරම්භක තොගය ධන ගැනුම් ඍණ අවසාන තොගය සමානයි විකුණුම් පිරිවැය. මම පොඩි දෙයක් කියලා දෙන්නම් ඔයාලගේ දැනුමට. අපි කරන ප්‍රධාන වැරද්ද ගිණුම් කරන්නේ කඩපාඩම්. විකුණුම් පිරිවැය කියන්නේ මෙච්චරයි කියලා හිතනවා. දැන් විකුණුම් පිරිවැය කියන්නේ මේක විතරයි. අපි හිතනවා විකුණුම් පිරිවැය කියන්නේ මේක ආකෘතිය. මෙතනින් එහාට දෙයක් නැහැ කියලා අපි හිතනවා. මම චුට්ටක් කතා කරොත් විකුණුම් පිරිවැය කියන්නේ තේරුම මොකක්ද? විකුණුම් පිරිවැය කියන එකේ තේරුම තමයි විකුණපු ටිකේ පිරිවැය. විකුණපු ටිකේ පිරිවැය. මම මේ කටපාඩමින් එහාට ගිහිල්ලා ඔයාලට ලේසියෙන් ගැළපෙලි කරන්න පුළුවන් ක්‍රමයක් මේ කියන්නේ. විකුණුම් පිරිවැය කියන්නේ විකුණපු ටිකේ පිරිවැය. එහෙනම් ආරම්භක තොගය කියන්නේ වික්කේව නෙමෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දැම්මා. ආරම්භක තොගය ගැනුම් ගෙනීමේකුඩි ඒ ඔක්කොම මොනවද? අපි අපේ ගැනුම ගද්දි දරපු සියලුම පිරිවැය. මොකද්ද? දරපු සියලුම විකුණපු ටික නෙමෙයි. අපි ඒකතු කරේ දරපු සියලුම ටික. හැබැයි විකුණපු ටික නෙමෙයි. එහෙනම් අවසාන තොගය කියන්නේ විකුණපු එකක්ද විකුණපු නැති එකක්ද? වාගෙන් අහන්න. අවසාන තොගය කියන්නේ විකුණපු එකක්ද විකුණපු නැති එකක්ද? විකුණපු නැති එකක්. අපි හොයන්නේ මොකද්ද? අපි හොයන්නේ විකුණපු ටිකේ පිරිවැය. විකුණපු නැති එකක් මොකද කරන්න ඕනේ? නාර මුඩු එකතු වෙන්නේ. අඩු කරන්න. ගැණිලි කියන්නේ වික් එකක්ද වික් නැති එකක්ද? භාණ්ඩ ගැණිලි මම කතා කරන්නේ මුදල් නෙමෙයි. භාණ්ඩයක් ගත්තා කියන්නේ භාණ්ඩ ගැණිල්ලක් කරා කියන එක විකුණපු එකක්ද විකුණපු නැති එකක්ද? විකුණලා නැහැ. එහෙනම් මොකද කරන්නේ? අඩු කරනවා. අපිට ඕනේ විකුණපු ටිකේ පිරිවැය. එහෙනම් තොගහානියක් කියන්නේ වික් එකක්ද විකුණපු නැති එකක්ද? විකිණලා නැහැ හානියක් වෙලා. එහෙනම් ගැණුම් වලින් අඩු කරනවා විකිණලා නැහැ. එහෙනම් දැන් ආයේ ප්‍රශ්නේ ආපස්සේ ලොම් කියන්නේ විකුණපු එකක්ද විකුණපු නැති එකක්ද? විකිණලා නැති එකක්. ඒකයි අඩු කරන්නේ. ආකෘතියක් නෙමෙයි. මේක එහෙන් පිටිම තේරුමක් තියෙන දෙයක්. ඒක හොඳට ඔළුවට දාගන්න. විකිණලා නැද්ද හිතන්න. විකිණිලාද නැද්ද? විකිණලා නැත්තම් අඩු කරන්න. මොකද අපි හොයන්නේ විකුණපු ටිකේ පිරිවැය. කඩපාඩමට යන්න එපා. චුට්ටක් හිතන්න ඔයාටම තේරෙයි. මාත් මේ පොඩ්ඩක් නිකන් ඉන්න ගමන් මගේ ක්ලාස් වලදී පේපර් හදන ගමන් මට හිතෙච්ච දේවල් ටිකක් මේ. චුට්ටක් හිතන්න. චුට්ටක් හිතපු ගමන් මේක අහුවෙන ගොඩක් දේවල් මේ ගිණුම් කරන්නේ. හරි ලස්සන විෂය. චුට්ට හිතන්න. එතකොට මාරු. එහෙනම් විකුණුම් පිරිවැය කියන්නේ විකුණුම් ටිකේ පිරිවැය හොයන්නේ. විකුණුම් නැතිව මොකද කරන්න ඕනේ? අයින් කරන්න ඕනේ. එහෙනම් කීයක් ගැණිලි තියෙන්නේ? ගැණිලි තියෙනවා 80ක්. ගැණිලි කියලා කියන්නේ අපි විකුණුම් එකක්ද විකුණුම් නැති එකක්ද? විකුණුම් නැති එකක්. එහෙනම් මොකද කරන්නේ? ගැණිලි අඩු කරනවා. නදීගේ ගැණිලි අඩු කරනවා 80ක්. හරි. එහෙනම් පළවෙනි ගැළපෙල්ල ඉවරයි. අපි යන් දෙවෙනි ගැළපෙල්ලට. දෙවෙනි ගැළපෙල්ල කියනවා වර්ෂය තුලදී ගංගා විසින් පෞද්ගලික මුදල් භාවිතා කර මිලදී ගත් රුපියල් 4 ලක්ෂයක භාණ්ඩ පුද්ගලික මුදල් යොදාගෙන තමයි 4 ලක්ෂයක භාණ්ඩ අරන් තියෙන්නේ. පුද්ගලික මුදල් යොදාගෙන මිලදී ගත් 4 ලක්ෂයක භාණ්ඩ ව්‍යාපාරයට ලබා දී ඇත. මෙම භාණ්ඩවල පිරිවැය ගංගා විසින් ව්‍යාපාරයට කරන ලද ප්‍රාග්ධන දායකත්වයක් ලෙස සැලකීමට තීරණය කරන ලදී. එයා 4 ලක්ෂයක භාණ්ඩ ව්‍යාපාරයට අරන් දීලා දෙන හැබැයි ඒක සලකන්න කියන මොකක් කියන ප්‍රාග්ධන. එහෙනම් ඒ යන පළවෙනි තැන හරි ප්‍රාග්ධනයට යන්න ඕනේ. ප්‍රාග්ධනය කියලා සලකන්න කියන අනිවාර්ය ප්‍රාග්ධනයට යන්න ඕනේ. අපි බලමු. ඊට පස්සේ කියනවා නමුත් මේ සම්බන්ධයෙන් පොත්වල කිසිදු සටහනක් කරනව නැත. පොත්වල කිසිම සටහනක් කරලා නැහැ. අපි වගේ මිනිස්සු කරන්නේ නැතුව වැඩ දිනවනේ. පොත්වල කිසි සටහනක් කරලා නැහැ. කෙසේ වුවද මෙම සියලු භාණ්ඩ වර්ෂය තුලදී විකුණා ඇති අතර විකුණුම් ගිණුමෙහි සටහන් කර ඇත.
බොද වෙලා නේ. හරි බොද වෙලා නේ. වර්ෂය තුලදී මොකද වෙලා තියෙන්නේ? හැම එකම විකිණලා. එහෙනම් මේක සටහන් කරලා දැන් ඒක කියන්නේ දැන් ළමයෙක්ට හිතෙන්න පුළුවන් මේකේ ඒ කැලේ කිව්වේ නැත්තම් මේක විකිණලා නැත්තම් මේක අවසාන තොගයට යන්න ඕනේ නේ. ඉතින් මේ කිසිම සටහනක් නැත්තම් අපි අවසාන තොගයටත් දාලා නැහැ නේ කියලා හිතෙන්න පුළුවන්. ඒක හරියටම හරි ඒක හිතෙන්න ඕනේ. හැබැයි ඒක මග හරව ගන්න මේගොල්ලෝ අපිට කිව්වා මේ ඔක්කොම විකිණලා. එහෙනම් ඒක අවසාන තොගයට යන්න බෑ. හැබැයි අපි දාලා නැත්තම් දෙකක් තියෙනවා. පළවෙනි තැන මොකද්ද? ගංගා විසින් අපිට සපයලා තියෙනවා කීයක ප්‍රාග්ධනයක්ද? 4 ලක්ෂයක ප්‍රාග්ධනයක්. ගංගා 4 ලක්ෂයක් සපයලා තිනා මොනවද? ව්‍යාපාරයට විකුණන්න බාන්න. මේක ප්‍රාග්ධනයක් විදියටයි සැපෙව්වේ. එහෙනම් ඔයාගේ ප්‍රාග්ධන ගිණුම මොකද වෙන්න ඕනේ ගංගාගේ? නමින් ගංගාගේ එකෙන්. ගංගාගේ මොකද වෙන්නේ? 4 ලක්ෂයක් ගංගාට යන්න ඕනේ ප්‍රාග්ධන ගිණුමේ බැරට. මොකද ප්‍රාග්ධනේ වැඩි වෙනවද? එයා ඒක සැපෙවුවා කියන්නේ යාගේ හිමිකම් වැඩි වෙනවා යාට හිමි වෙන්නේ. 4 ලක්ෂයක් යනවා ප්‍රාග්ධනයට. අනිද්දේ මේක කිසිම සටහනක් කරලා නැහැ. ඇත්තම කතාව ව්‍යාපාරයට භාණ්ඩ තොගයක් ගෙනල්ලා දුන්නා කියලා කියන්නේ. මොකද්ද? ව්‍යාපාරයට භාණ්ඩ තොගයක් ගෙනල්ලා දුන්නා කියලා කියන්නේ මොකද්ද? ඉතින් ව්‍යාපාරයේ ගැනුම් වැඩි වෙන්න ඕනේ. ව්‍යාපාරයේ ගැනුම් වැඩි වෙන්න බලපාන දෙයක් තමයි ව්‍යාපාරයට භාණ්ඩ තොගයක් ගෙනල්ලා දීම. එහෙනම් අපි ඒක මොකද කරන්න ඕනේ? ඒක අපි දාලා නැහැ. ඇත්තම කතාව ඒක අපි දාලා නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ ඒක? ගැනුම් විදියට ඒක ගැනුමක් විදියට අපි ඒක එකතු කරනවා. කීයද? අපි රතු බෑනෙම ලියමු අපි ගැලපිල්ලක් කියලා. ඉන්න ගැනුම් විදියට ඒ කොටස අපි එකතු කරනවා කීයද? අමතරව 400ක්. හරි. තව කියවලා බලන්න මේකේ විකුණු පිරිවෙඩ බලපාන ගණන් තියෙනවද කියලා. මොකද අපිට විකුණු පිරිවෙඩ හදි කරගත්තාම මෙතන මහලා අපේ ඊටු ගැලපිලි වලට එක ගන්න පුළුවන්. මෙතන කිසිම දැනකට විකුණු පිරිවෙ ගැලපිල්ලක් එන්නේ නැහැ. එහෙනම් අපි විකුණු පිරිවෙ හදලා ඉවර කරමු. අපිට මේකෙදි ආරම්භක තොග ඒ විදිහට කිසිම දෙයක් දීලා නැහැ. අපිට කෙලින්ම විකුණු පිරිවෙ දීලා තියෙනවා 1800. ඒ කියන්නේ මේ ගානක් අපිට මොකුත් දීලා නැහැ. අපිට දැන් මෙතෙන්දි පොඩ්ඩක් ආකෘතිය නම් වෙනස් වෙනවා. දැන් ආකෘතියක් කියන අපි ලිව්වේ. ඒ කියන්නේ අපි විකුණු පිරිවෙ දැනගෙන හිටියා කලින්. නේද? දැන් මෙතන අවසාන තොග ඒවා කිසිම එකක් දීලා නැහැ. දැන් මේ ගැලපිලි ටික එන්නේ විකුණු පිරිවෙලට. දැන් මේ වෙච්ච ටික හරි. එකතු වෙන්න ඕනේ, අඩු වෙන්න ඕනේ විකුණු පිරිවෙලට. එහෙනම් අපිට අමුතුවෙන් ගන්න තියෙන්නේ මොකද්ද දැන්? විකුණු පිරිවෙලට දුන්නාද? විකුණු පිරිවෙල කීයද අපි දීලා තියෙන්නේ? 1800. එහෙනම් මෙන්න මේ ටික ගණනය කරාට පස්සේ නම් නිවැරදි විකුණු පිරිවෙල. නිවැරදි විකුණු පිරිවෙල. එතකොට ඒක ගණනය කරොත් 1800ට 400ක් එකතු කරොත් 2200යි 2200න් 80ක් ගියොත් 2120යි. අපිට නම් විකුණු පිරිවෙල 2120ක් කියලා. එහෙනම් විකුණු පිරිවෙල ප්‍රශ්නේ හරි. 2120. විකුණු පිරිවෙල 2120යි. දැන් අපි යන්න ඕනේ අපේ ඊළඟ ගැලපිල්ලට. අපි බලමු අපේ ඊළඟ ගැලපිල්ල මොකක්ද කියලා. අපි බලමු මොකක්ද විකුණු පිරිවෙල. දැන් තේරෙනවනේ? විකුණු පිරිවෙල කියන්නේ ඒ ආකෘතිය මෙහෙම කටපාඩම් කරන් යන හැම මේ වික්කඩිගේ පිරිවෙල ගන්න විකුණු මැදිය මොකද ගන්න? අඩු කරනවා. හොඳට ඒක ඔළුවට දාගන්න. ඔයාලට වරදින්නේ නැහැ එතකොට. හරි. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි ගැලපිල්ල. නදී විසින් ලබා දුන් ණය සඳහා පොලිය ගෙවා හෝ ගිණුම් ගත කරන මැත. ඔය ණය පොලිය කතාව. ඒකත් හොඳයි මෙතෙන්දී ඇතිලා ආවේ. මොකද ණය පොලිය හවුල් කරුවෙකු සපයන ණය. සඳහා පොලිය. මේක හොඳට මතක තියාගන්න. හවුල් ව්‍යාපාරයක හවුල් කරුවෙකු පොලියක් සපයලා ඒකට මේ හවුල් කරුවෙකු ණයක් සපයලා ඒකට පොලියක් ගෙවනවා කියන එක අපි ව්‍යාපාරයේ මොකක් විදිහටද දකින්නේ? සුද්ධ ලාභයෙන් අඩුවීමක් විදිහට නෙමෙයි. ඒක ලාභ විසර්ජනයට අපි ඒක දන්නේ. අපි ඒක දකින්නේ වියදමක් විදිහට. ඇයි ඒ? මොකද ඒක යන්නේ ව්‍යාපාරයේ සල්ලි ටික. අතන යන්නේ සුද්ධ ලාභය. අතන යන්නේ අයිතිකරුවන්ට අයිති ටික ගියේ.
මෙතන යන්නේ අයිතිකරුවන්ට අයිති ටික එන්න කලින් ව්‍යාපාරයේ ලාභය. කියන්නේ ව්‍යාපාරයේ සල්ලි වලින්. එහෙනම් හොඳට මතක තියාගන්න. හවුල්කරුවෙකු සපයන ණයක් සඳහා පොලිය වියදම. එහෙනම් වියදම් වැඩිවීම හර ණය පොලී හර ණය පොලී කියනම හර. එතන ප්‍රශ්නයක් නැහැ. මොකද්ද බැරන්නේ නැත්තේ? කාටද මේක හම්බෙන්නේ? නදීට. නදී නේද? ඔව් නදීට. නදීට හම්බෙන්නේ. නදී කියන්නේ කවුද? හවුල්කරුවා. නදීට හම්බෙනවා කියලා කියන්නේ එයාගේ හවුල්කරුවේ මොකද්ද වැඩි වෙන්නේ? හිමිකම් වැඩි වෙන්න ඕනේ. එයාට හම්බෙන්න තියෙනවා. එයාගේ හිමිකම මේකදී. එතකොට එයාට මේක හම්බෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද. එහෙනම් ඒක කෙටි කාලෙන හිමිකමක්. එහෙනම් ජංගම ගිණුම බැර. ඕක තමයි දිත්ව සටහන වෙන්නේ. හරි. කොහොම හරි. අපි බලමු නදීගේ මෙන්න මේ කියන කාරණා වෙලා තියෙන දවස් 1 සහ පොලිය. ඒක බලන්න නම් අපිට එන්න වෙනවා ගානේ උඩටම. අපි බලමු මෙයාට පොලි හිමි වෙන්නේ කොහොමද කියලා. හවුල්කරුවෙක් විසින් ව්‍යාපාරයට සපයන ණය සඳහා 108ක පොලියක් හිමි වෙනවා. එහෙනම් හවුල්කරුවෙක්ට වාර්ෂිකව 108ක පොලියක් ආ හිමි වෙනවා. එයා සපයන ණයට. අපි බලමු මෙයා ණය කොච්චරක් සපයනද. මෙයා ණය සපයලා තියෙන්නේ නදී විසින් සැපයූ ණය. ශේෂ පරික්ෂමේ තියෙන්නේ සැපයූ ණය කියලා 2019 1 තමයි එයා ණය සපයලා තියෙන්නේ කීයද? 1500. නදී විසින් 1500ක ණයක් සපයලා තියෙනවා 2019 1 දින. 2019 1 දින තමයි නදී විසින් ණය සපයලා තියෙන්නේ. එතකොට හරි. එතකොට මේ වගේ වෙලාවක අපිට හොඳම දේ තමයි අපි ගහගමු ගිණුම වර්ෂය. කවද්ද? 18 4 එක පටන් ගත්තේ 19 3 31 තමයි ඉවර වෙන්නේ. නේද? 18 4 එක පටන් ගත්තා 19 3 31 ඉවර වුණා. එහෙනම් මෙන්න මේ කියන නදීට හම්බෙන ණය පොලිය හොයද්දී නදී මේ ණය ව්‍යාපාරයට සපයලා තියෙන්නේ කවද්ද? නදී මේ ණය ව්‍යාපාරයට සැපෙන්නේ කවද්ද? නදී මේ ණය ව්‍යාපාරයට සැපෙන්නේ 19 කියන දවසේ. එහෙනම් නදීට මෙන්න මේ කියන කාලය පුරා ව්‍යාපාරයට මේ ණය තිබ්බේ නැහැ. එයා ඒ ණය සපයලා තිබ්බේ නැහැ. එහෙනම් නදී ණය සැපෙන්නේ මෙන්න මෙදා. එහෙනම් එතනින් පස්සට යාට පොලිය හැදෙන්න ඕනේ. අපි ගන්නේ මොකක්ද ආදායම් ප්‍රකාශයේ තියරිය? වර්ෂයට අදාළ සියලුම ආදායම් සහ වියදම්. එහෙනම් වර්ෂයේ මාස කීයද අදාළ වෙන්නේ කියන එක අපිට අනිවාර්යයි. අපිට අදාළ වෙනවා මාස 3ක්. එහෙනම් අපි කරන්න ඕනේ 1500 වැඩි කරනවා 100ට 8න් ඒක වැඩි කරනවා 12න් 3. ඔන්න ඔයයි වෙන්න ඕන. බිංදු දෙකට බිංදු දෙක කැපුවා 2යි 3යි 1යි 1යි උත්තරේ 30යි. නදීට හිමි විය යුතු පොලිය 30යි. එහෙනම් පොලිය කියනවා මේ වෙද්දි දන්නවා වියදම මං කිව්වා. එහෙනම් වියදම් වල නදීගේ පොලිය කීයක් එන්න ඕන? 30ක් එන්න ඕන. ඊළඟට ඔයා දන්නවා පොලිය කියන්නේ නදීට මොකද්ද? හිමිකම් වැඩි වීම, ජංගම හිමිකම. එහෙනම් ණය පොලිය කියලා. නදීගේ හිමිකම් වැඩි වෙනවා. ඊය. හරි. ඒ ගැලපිලි ඉවරයි. අපි යනවා අපේ ඊළඟ ගැලපිල්ලට. හතරවන ගැලපිල්ල. හතරවෙනි ගැලපිල්ලද කියනවා ගංගාගේ පෞද්ගලික ආදායම් බද්ධ වූ ගංගාගේ පුද්ගලික ආදායම් බද්ධ වූ 65000ක ගංගාගේ පුද්ගලික ආදායම් බද්ධ වූ 65000ක බද්ධ වූ රුපියල් 65000ක් ව්‍යාපාරයේ විසින් ගෙවා ඇත. මේ ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් තුල සටහන් කර ඇත. අපි මුලින්ම ලියාගමු මෙහෙයුම් වියදම කීයද ව්‍යාපාරයේ? මෙහෙයුම් වියදම. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම අපිට තියෙනවා දීලා 1200. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම 1200. දැන් අපිට කියනවා මෙහෙම දෙයක්. මේ 1200 තුල කාගේ ආදායම් බදුද තියෙන්නේ?
ගංගගේ. ඔව් ගංගගේ 65ක ආදායම් බද්දක් තියෙනවා. දැන් මේක 1200 තුල ගංගගේ 65ක ආදායම් බද්දක් තියෙනවා. දැන් මොකද ව්‍යාපාරයට වියදමක්? ගංගගේ ආදායම් බද්ද කියනවා කියන්නේ ව්‍යාපාරයට වියදමක්ද? ගංගගේ වියදමක්ද? ඒක ගංගගේ වියදමක්. ඔයාලා දන්නවා ගිණුම් කරන එකක සංකල්පයට අනුව ව්‍යාපාරය සහ අයිතිකාරයන් දෙන්නේ. ඒ හින්දා ඒගොල්ලන් වියදම් ව්‍යාපාරික වියදම් විදිහට සලකන්නේ නැහැ. එතකොට මේ 65000 කියන්නේ ගංගගේ වියදමක්. හැබැයි අපි ඒක දාලා තියෙන ව්‍යාපාරික වියදමකට ඒක වැරදි. එහෙනම් අපි මෙතනින් 65ක් අඩු කරන්න ඕනේ. ඒක එන්නේ නැහැ ව්‍යාපාරික වියදම් වලට. එතනින් 65ක් අඩු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ගංගා එයාගේ වියදමක් ව්‍යාපාරයේ මුදලින් ගෙවලා. එහෙනම් මේක මොකද්ද? ගැනිල්ලක්. ගැනිලි කියලා මෙතන දාන්න ඕනේ ගංගාගේ ඒ දේ. ගැනිලි ගංගා විසින් කරපු ගැනිල්ල 65යි සහ ඔයාගේ මෙහෙයුම් වියදම අඩු වෙන්න ඕනේ 65කින්. අපි බලමු අඩු කරලා 1265කින් කීයද කියලා. 1200 අඩු කරන්න ඕනේ 1265ක් 1260ක් ගියා නම් 1140යි 65ක් ගියාම 1135යි. හරි 1135. अब බලමු තව මෙහෙම වියදමකට බලපාන ගැළපෙන්න තියනවාද කියලා. මේක මට පේන විදිහට ගැළපෙන්නක් නැහැ. එහෙනම් අපි කෙලිම දාමු එක මෙහෙම වියදම් 1135යි. හරි අපේ හතරවෙනි ගැළපිල්ලත් ඉවරයි. අපි එනවා අපිට තියෙන ප්‍රධානම පස්වෙනි ගැළපිල්ලට. හරි අපි බලමු මොකද්ද පස්වෙනි ගැළපිල්ල කියලා. පස්වෙනි ගැළපිල්ල අපිට කියනවා ව්‍යාපාරයේ විසින් ගෙවූ රක්ෂණ වාරිකවල සංයුතිය. තවත් මේක තනිකරම ගැනීම දින එකක් මේක අහන්න. ව්‍යාපාරයේ විසින් ගෙවූ රක්ෂණ වාරිකවල සංයුතිය. රක්ෂණ වාරිකවල සංයුතිය. අපි බලමු. මේක මෙහෙමයි තියෙන්නේ රක්ෂණ වාරික සංයුතිය. සුපිරි වෙළඳසැල සඳහා ගිනි රක්ෂණය. වෙළඳ සැල මම පොඩ්ඩක් කෙටියෙන් ලියන්න සඳහා ගිනි රක්ෂණය. ඒක තියෙනවා 300. නදීගේ ජීවිත රක්ෂණය. නදීගේ ජීවිත රක්ෂණය. හරි. මේක තමයි මම අහන්නේ මෙන්න මේ ප්‍රශ්නයක් ඔයාලගෙන්. ඔයාලා නිකන් හිතන්න. නදීගේ ජීවිත රක්ෂණය කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයට ඇත්තටම වියදමක්. මේ නදීගේ ජීවිත රක්ෂණය හවුල් ව්‍යාපාරයට වියදමක් කරන්නේ නැහැ. ඒක නදීගේ වියදමක්. එහෙනම් නදීගේ වියදම අපි සලකනවා මොකක් කියලාද? ගැනිල්ලක්. මේක හවුල් ව්‍යාපාරයේ වියදමක් වෙන්නේ නැහැ. මේක ගැනිලි. එහෙනම් අපි ඒක දානවා ගැනිලි එහෙම නැත්නම් ජීවිත රක්ෂණ කවුරු බැලන්නේ දදායිටි. ගැනිල්ල ගැනිලි කියලා දානවා අපි කීයද? 200. කවුද නදී? ඊළඟට මේකේ කියනවා මෙහෙම දෙයක්. වෙන මොකුත් කියන්නේ අපිට දීලා තියෙන අපේ ශේෂ පිරික්සුමේ රක්ෂණ ගෙවු රක්ෂණ වාරික කියලා 500. එතකොට දැන් අපිට වියදමක් විදියට ව්‍යාපාරයට 500 වතුන ගන්න පුළුවන්ද? හඳුනා ගන්න බැහැ. එහෙනම් අපේ ව්‍යාපාරයේ වියදම් වෙන්නේ මොකක්ද? මෙන්න මේ කියන ව්‍යාපාරයට තියෙන ගිනි රක්ෂණය. ව්‍යාපාරයේ රක්ෂණය කරපු එක තමයි ව්‍යාපාරයේ වියදම. එහෙනම් රක්ෂණ කියලා අපිට දාන්න පුළුවන් අපේ ආදායම් ප්‍රකාශයේ ව්‍යාපාරයේ වර්ෂයට අදාළ වියදම කීයද? 300යි. හරි. අවසාන ගැළපිල්ල. අන්තිම ගැළපිල්ල අපිට කියන්නේ 2019 3:31 දින සාගර ආවා කියලා කියනවා. ඔහු විසින් 1500ක ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට දෙවුවා කියලා කියනවා. එය වෙනම ගිණුමක සටහන් කර ඇත. ප්‍රාග්ධනය ලෙස අවුල් ව්‍යාපාරයට ගෙවූ යෙදවූ අතරේ වෙනම ගිණුමක සටහන් කර ඇත.
නදී ගංගා සහ සාගර අතර නව ලාභාලාභ අනුපාතය 3ට 2ට 1 වේ. මෙදිනට හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය 6 ලක්ෂයක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. සෝරි. අපි මුලින්ම ප්‍රාග්ධන ශේෂ ටික දාගෙන යන්න ඕනේ. මම මුලින්ම සාගරක 1500 දාන්න මොකද ඒක අපිට ලේසි දාන එක. හරි දැන් අපිට කීර්ති නාමය ගලපන්න කලින් අපි කරන්න ඕන දෙයක් තියෙනවා. කීර්ති නාමය ගලපන්න කලින් අපි කරන්න ඕන දේ තමයි අපි අපේ පැරණි කිවිසුමේ දේවලුයි නව කිවිසුමේ දේවලුයි බලලා දැන් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වර්ෂය පුරාම පැරණි කිවිසුමනේ. එතකොට අපි බලන්න ඕනේ පැරණි කිවිසුමේ තියෙන අනිත් කාරණා මොනවද කියලා. මොකද දැන් මේ අරය ආවේ අවසාන දවසේ. අවසාන දවසේ ආවා කියන්නේ නව කිවිසුම වළංගු වෙන්නේ 19/3/31ට පස්සේ. එතකොට දැන් යන්නේ අපි කලින් තියෙන කිවිසුමේ දේවල් ටික. අපි බලමු. මේකේ මුලින්ම තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනය සංයුතිය 18/4 දෙන සුපිලි වෙරසක පවත්වාගෙන යාම සඳහා හවුල් ව්‍යාපාර ඒ කියන්නේ මේක පටන් ගන්න තියෙන්නේ 18/4 දෙන. එතකොට 18/4 දින පටන් ගත්ත එකට 18/4 දින පටන් ගත්ත දෙයකට ජංගම කිලුම් ශේෂයක් තියෙනවා. නෑ ඒක පටන් ගත්තේ මෙදා. මෙහෙම ශේෂයක් නෑ මේකට. පටන් ගන්න තියෙන්නේම එදා හින්දා. හරි ඊළඟ එක. ඊළඟ දේ තමයි ඒගොල්ලන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල තියෙන ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුමේ හැදිලා තියෙන විදිය පෙන්වනවා. ඒගොල්ලන් ප්‍රාග්ධනය යොදවලා තියෙන විදිය. අපි ඒක පිළිවෙලට දාමු. ඉඩමක් දීලා තියෙනවා නදී 1500යි. ගොඩනැගිලි දීලා තියෙනවා නදී 1000යි. කාර්යාල උපකරණ ගංගා ප්‍රාග්ධනයේ විදියට දාලා තියෙනවා කාර්යාල උපකරණ 1000යි. සෝරි. ගංගා. මේ මිරි ගහන්න ඕනේ නැහැ වාලා මම මේ ගහන්න පැහැදිලි වෙන්න. මුදල් යොදලා තියෙනවා නදී 500යි. එතකොට ඔය ටික තමයි යාළගේ ප්‍රාග්ධන ගිණුම් වල ශේෂය. මම කියන්න පුළුවන් නම් මේක මේ විදිහට ටිකක් දිගට දාන්න මොකද ඒගොල්ලෝ මේ පේපරේ නෑ ඒගොල්ලෝ ලකුණු දීලා දෙන්නේ කොටස් වලට ශේෂය ගත්තත් කෙලින්ම දෙයි නොදින්නේ නෑ. හැබැයි අපි ශේෂය එකතු කරලා හදිසියට චුට්ටක් කරගෙන දුන්නොත් ඒ තරම් අපිට විභාග වෙලේ යම් කිසි බයක් එන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් මේ විදිහ අපේ ලකුණු ආරක්ෂා කරගන්න පුළුවන් විදිය අපි දාන්න ඕනේ. හරි. කොහොම හරි. ඊට පස්සේ අපි යමු කීර්ති නාම ගැලපිල්ල. අපි කතා නොකර හිටපු ගැලපිල්ල. කීර්ති නාම ගැලපිල්ල. ඇත්තටම කිව්වොත් මේ ගැලපිල්ල හරි ලේසි. අපිට කීර්ති නාමය ගලපන්න තියෙන්නේ ප්‍රාග්ධන ගිණුමෙන් විතරයි. එතකොට අපි මේකේ මොකක් වුණත් හවුල් කරුවෙකු ආවත් ගියත් මොන දේ වුණත් අපි මේක කරන්නේ ප්‍රාග්ධන ගිණුම හර කරනවා නව අනුපාතය. හරිද? ප්‍රාග්ධන ගිණුම බැර කරනවා මම ටිකක් ඉඳ තියනවා කියන්න මොකද අපිට මේ ගන්න හදාගෙන යන්න පුළුවන්. එහෙමත් ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි අනුපාතය. එතකොට මේක තමයි කීර්ති නාමයේ සටහන් කරන විදිය. හරි අපි බලමු මුළු කීර්ති නාමය කීයද කියලා. මුළු කීර්ති නාමය අපිට මේක දීලා තියෙනවා 600. 6 ලක්ෂයක්. 6 ලක්ෂයක් දීලා තියෙනවා. එතකොට 6 ලක්ෂේ නවානුපාතයට මොකද කරන්නේ? හර කරනවා. ඉන්නේ කවුරු නවානුපාතයටද? නදී ඉන්නවා, ගංගා ඉන්නවා, සාගරේ ඉන්නවා. ඒ තුන් දෙනා නවානුපාතයට හර කරනවා. පැරණි අනුපාතයට තියෙන නදී ගංගා විතරයි. ඒක පැරණි අනුපාතයට බැර කරනවා. අපි හේතු එක්ක පොඩ්ඩක් කතා කරමු ඊළඟට ඒක ගැන. දැන් අපි ඒක කරලා නවානුපාතය වෙන්නේ 3ට 2ට 1. නවානුපාතය කියන්නේ 3ට 2ට 1. මේක තමයි නවානුපාතය. අපි බලමු පැරණි අනුපාතය. පැරණි අනුපාතය අපිට මේකේ හම්බෙන්නේ හවුල්කරුවන්ගේ උඩම පොයින්ට් එකේ. හවුල්කරුවන් අතර ලාභ ඔවුන් විසින් 2018 4.1 දිනට හඳුන්වා දුන් ප්‍රාග්ධනයේ අනුපාතයට බෙදා ගන්න ලබයි. හරි. දැන් එහෙනම් මේක හදන්න වෙන්නේ ප්‍රාග්ධනයේ අනුපාතයට. කවදටද?
18 4යි එකට. දැන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙතන 400ක් දැම්මා. ඒ 400 දැම්මේ මොකද්ද අපි? 400ක ව්‍යාපාරය යොදවලා තියෙනවා කියලා. වර්ෂය තුලදී. මේක හොඳට බලන්න දැන් මේ 400 එකතු කරා නම් වැඩේ ඇනෙනවා අපි. අපිට කියන්නේ 18 4යි එක දිනට ප්‍රාග්ධන ශේෂය. එහෙනම් අපිට මේකේ මුලින්ම තියෙන 18 4යි එකට ප්‍රාග්ධන ශේෂය ටිකයි ගන්න ඕනේ. මොකද මේ 400 ගංගා සපයලා තියෙන වර්ෂය තුල. එහෙනම් වර්ෂය තුල කියන එක අපිට වැඩක් නැහැ. එතකොට මේ 1000යි. ඒ කියන්නේ නදීගේ 1000යි. සමානයි ගංගාගේ 1000යි ප්‍රාග්ධන සැපීම. නදීගේ 2500යි. සහ 500යි 3000යි. පොඩ්ඩයි සමායන මේ ගොඩනැගිලි ගංගාවක් දාලා තියෙනවා. මට ඒක දාන්න බැරි වෙලා තියෙනවා. ගංගාගේ 2000යි. එතකොට ඔක්කොම නදීගේ 3000යි. දැන් මේක අනුපාතයක් විදිහට ගත්තොත් බිඳුවි කරේ බිඳුවි කැපුවොත් 3ට 2 අනුපාතය. එහෙනම් මේක තමයි පැරණි. පැරණි අනුපාතය වෙන්නේ එහෙනම් 3ට 2. හරි. අපි බෙදාගෙන යන නව අනුපාතයට කියන්නේ 600. 600 බෙදනවා 6න්. මේ කියන්නේ මේ නව අනුපාතය හදන 600 6න් බෙදලා වැඩි කරනවා 3න් නදීගේ හොයන්න. එතකොට එනවා 300. ඒක හරිය ලේසි. මොකද මේක 6න් බෙදුවම 100යිනේ. අනිත් එක්කෙනාගේ හොයන්න නම් වැඩි ගන්න දෙකෙන්. එයාගේ 200. අනිත් එක්කෙනාගේ වැඩි ගන්න එකෙන් එයාගේ 100. බාන්න ගාන්න 600 හැදුණා. මේ සමාන ලකුණු දාන්නයි මම දැන් දැම්මට. හරි. අපි බලමු මේක පැරණි අනුපාතයට. 600 බෙදෙනවා. කියන්නේ 600 බෙදෙනවා 5. 1යි 1යි 2යි බිඳුවයි 120. ඒ කියන්නේ එක්කෙනෙක් 120. 600 5න් බෙදලා වැඩි කරනවා 3. පළවෙනි එක්කෙනා නදීට 3න් වැඩි කරා කියලා කියන්නේ මේක 3,60,000. 3,60,000 බැර වෙනවා. දෙකෙන් වැඩි කරා කියන්නේ 2,40,000යි පොද වෙනවා නේ. හරි 2,40,000යි. හරි. එතනත් 600 හැදුනා. එහෙනම් හරිම ලේසි. මේක මොකද ගන්න මම මේක වෙනම ලියන්න වෙන පාඩකින්. කීර්ති නාමය ලියන්න පුළුවන්. පැරණි අනුපාතය බැර කරනවා 360යි 240යි. නව අනුපාතය හර කරනවා කීර්ති නාමය 300යි 200යි 100යි. දැන් මේක පොඩ්ඩක් අහගන්න. මෙතන පොඩි දෙයක් අහගන්න. අපි මුලින්ම මොකද කරේ? මේගොල්ලන්ට බැර කළා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හිටියේ නැති එක්කෙනෙක්ටයි කීර්ති නාමයක් හම්බෙන්නේ. කියලා ප්‍රශ්න එන්න පුළුවන්. මගේ ක්ලාස් ආව එක ළමෙක්ට ඒක ආවා. හරි. ඒකට උත්තරේ තමයි මේ බලන්න. දැන් සාමාන්‍යයෙන් හිමිකම් පැත්තට වැඩි වෙනවනේ. හිමිකම කියන්නේ වැඩි වෙන්න යන්නේ නේද? හිමිකම කියන්නේ වැඩි වෙන්න. එහෙනම් හිමිකම් පැත්ත බැරට මේ ගාණක් ආවද? නෑ හිමිකම් පැත්ත බැරට මේ ගාණක් ආවේ නෑ. සාගර කියන්නේ අලුතෙන් ආව එක්කෙනානේ. එයාගේ හිමිකම් පැත්ත බැරට ආවේ නෑ. ඒ කියන්නේ එයාගේ හිමිකම් වැඩි වුණේ නෑ. නේද? ඒ 100 හින්දා හිමිකම් වැඩි වුණේ නෑ. හැබැයි මෙයාලගේ හිමිකම් වැඩි වුණා. මෙයාගේ 360ක් තිබ්බා. ඒකෝට 300ක් හම්බ වෙනවා. 240ක් තිබ්බා 200ක් හම්බ වෙනවා කියන හිතන්න. ප්‍රැක්ටිකලි හිතන්න. ඒතකොට එයාලට ඒක හම්බ වෙනවා. ආයේ ප්‍රශ්නයක් නෑ. ඒතකොට ඉදිරියට තව මේකේ ශේෂ කීයක් එකතු වෙනවද? මෙතන වෙනසක් තියෙනවා 60ක්. ඒක ඉදිරියට යනවා. මෙතන වෙනස තියෙන 40 එක ඉදිරියට යනවා. එයාලට ඒක හම්බ වෙනවා හිටියට. හැබැයි මෙයාට මොකද උනේ? මෙයාට මෙතනින් හම්බුන්නේ නැහැ. හැබැයි මෙයාට හර වුණා 100ක්. හොඳට බලන්න. මෙයාගේ ඉදිරියට යන්නේ කීයද? 1500යි 1500යි ශේෂයේ ඊගේ කියලා මෙයාගේ ඉදිරියට යන්නේ කීයද? 1400යි. එතකොට ඇත්තටම මෙයාට කීර්ති නාමයක් ලැබුණාද? ලැබුණේ නැහැ. එයාට 100ක් අඩු වුණා එයාගේ අවසාන ශේෂය. හොඳට බලන්න මේ 100ක් අඩු වුණා එයාගේ අවසාන ශේෂය. ඒ කියන්නේ එයා කීර්ති නාමයෙන් හින්දා එයා පස්සේ ආව හින්දා එයාගේ 100ක් නැති වුණා එයාට. ඒ වගේම හවුල් කරුවෙක් ඉවත් වෙද්දී කීර්ති නාමය ගලපද්දිත් ඔයාලට ඔය පොඩ්ඩ හිතන්න පුළුවන් ඔය චූටි දේ. එතකොට බාණ්ඩර ඉවත් වෙන කෙනාට එයාට කීර්ති නාමයක් හිමි වෙනවා. ඉවත්ව ගිය කෙනාට. ඒක තමයි හිතෙන්දි වෙන්නේ. ඒකේ තුනටම හිමි වෙනවා. එහෙම පොඩි සිද්ධියක් දින ඒක කොහොමත් මේ විදිහේ නවානුපාතේ හර පැරණි අනුපාතේ බැර කීර්ති නාමය සටහන් කරන්නේ වෙනසක් වෙන්නේ නැහැ. මම කිව්වේ මේ වෙන දේ මේක ඇතුලේ තියෙන දේ ඔයාලත් ඉවත් වෙලා යන ගානක් හදද්දි චුට්ටක්
මේවා කරලා හිතන්න. හරි. හරි. අපි යමු අපේ අන්තිම ටිකට අපේ ගිවිසුම ඉතුරු කාරණා ටික කතා කරලා අපිට දාන ඉවර කරන්න පුළුවන්. මේක කියනවා ඊළඟට හවුල්කරුවන් විසින් හවුල් ව්‍යාපාරය ආරම්භ කරන ලද දින පළමු මාස 6 සඳහා 50000 බැගින් වූ මාසික වේතන. හරි. එතනත් පොඩි දෙයක් තියෙනවා එතකොට. පළමු මාස 6 සඳහා මොනවද තියෙන්නේ? මාසික වේතන. පළමු මාස 6ට නදී ඉන්නවා, ගංගා ඉන්නවා. පළමු මාසයට මාසික වේතනය 50000යි. දෙන්නටමනේ. මේක කියන්නේ ඔව් දෙන්නට 50000යි. එතකොට දෙන්නගේම මාස 6න් වැඩි කරලා බලනවා කීයද කියලා. 300යි, 3 ලක්ෂයයි, 3 ලක්ෂයයි. ඊළඟට කියනවා ඉන්පසු 60000 බැගින් වූ මාසික වේතනයක් හිමිකම් කියනවා. ඒ කියන්නේ පළවෙනි මාස 6ට මේක, ඉතුරු මාස 6ට දෙන්නටම ඉතුරු මාස 6 සඳහා දෙන්නටම මොකද වෙන්නේ? නදීටයි ගංගටයි දෙන්නටම 60000 ගානේ වේතනයක් හිමි වෙනවා. ඒකත් මාස 6න් වැඩි වෙනවා. එතකොට 3 ලක්ෂ 60000යි වගේ ගන්නවා. 360යි 360. එහෙනම් එක්කෙනෙක්ගේ වේතනය 660 වෙනවා. නදීගේ වේතන 660යි. ගංගාගේ වේතනත් 660යි. වේතනේ මොකද ගන්න අපි? ජංගම ගිණුම් බැර ගන්නවා වේතන. 660යි 660යි 660යි. ඔයාගේ මේ සුද්ධ ලාභයෙන් එන වේතන අඩු කරන්න ඕනේ කාගේද? නදී ගංගා 660යි 660යි. ඊට පස්සේ අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හවුල්කරුවන් විසින් ව්‍යාපාරය ආසිංග රටක ප්‍රාග්ධනය. හරි. ඉතුරු ටික කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ටික තමයි තියෙන ගැළපෙන ටික එන. ඊළඟ අපිට කරන්න තියෙන දේ තමයි අපේ ශේෂ පිරික්සම කියවලා අපි බලන්න ඕනේ මොනවද අපි දැන් මේවා දැම්මේ නැති ඒවා. හරි. ශේෂ පිරික්සමේ විගුණුම් තියෙනවා 5000ක්. එතන වෙනසක් නැහැ. 5000යි. ඊට පස්සේ ශේෂ පිරික්සමේ විගුණුම් පිළිවෙල අපි දැම්මා. අවසාන තොගේ තියෙන අපිට අවුලක් නැහැ. අවසාන තොගේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒක මේ වෙද්දිත් දාලා ඉවරයි. ඒක නිකන් තියෙන්නේ. මෙහෙම වියදම් දැම්මා. දේපල පිරියද උපකරණ කියන එක දැම්මා. වාර්ෂික ෂෙය තියෙනවා. ෂෙය කියන්නේ ව්‍යාපාරයට වියදම. ෂෙය 200 දාන්න ඕනේ. වාර්ෂික ෂෙය 200යි. සමුදි ෂෙය තියෙනවා 200. ඒ කියන්නේ දැන් මේක හරියටම පුතේ දුවේ. හේතුව තමයි මේක පටන් ගත්තේ මේ ගිණුම් වර්ෂයනේ. ඉතින් මේ ගිණුම් වර්ෂය තුල සමුදි ෂෙයක් තියනවද වත්කම් ගත්තාම? තියෙන්න විදිහක් නැහැ. මොකද පටන් ගත්තම සමුදි ෂෙයක් එන්නේ නැහැ. වර්ෂයේ අවසානයේට සමුදි ෂෙය එන්නේ. ඒකට සමුදි ෂෙයක් තියෙනවා 200. ඒකයි හේතුව ඒ 200ම යන්නේ. හරි. ඊළඟට 2019 එකයික දින ණය. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මූලිකව හදන්න නැහැ. ගෙවු රක්ෂණ වාරිකාරි. මෙතන පොඩි දෙයක් තියෙනවා. ඒක තමයි හවුල්කරුවන්ට ගෙවූ වේතන. නදීට වේතන ගෙවලා. දැන් බලන්න වර්ෂයට අදාළ වේතනය අපි දැම්ම යාළුවා හම්බෙන්නේ බැර කරලා. ගෙවුවොත් මොකද ගන්නෙ? හර ගන්න මොනවා කියලා මුදල්. පැනලිය වෙන්නේ. අපි පාට දැන් පොඩ්ඩක් වෙනස් වෙන්න වෙනවා. මුදල්. එතකොට නදීට ගෙවලා තියෙනවා 300. ගංගට ගෙවලා තියෙනවා 500. ඔන්න ඔය විදිහට ඒක අපි දාන්න. ඊළඟට තියෙනවා ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ 3000යි 2000යි කියලා. ඒක ප්‍රශ්නයක් උන්නේ. අපි ඒක මේ වෙද්දිත් දාලා ඉවරයි. සාගර ලබා දුන් මුදල 1500යි. ඒකත් දැම්ම මුදල් ගිණුමේ ශේෂය තියෙනවා. ඒක අපිට ඇත්තටම වැඩක් නැහැ. හරි. දැන් අපි කරන්න යන්නේ දල ලාභයේ ටික හොයන්න යන්නේ. අපි බලමු දල ලාභය කීයද කියලා. 5000න් 2000 කඩු කරොත් 3000යි 100ක් කඩු කරොත් 2900යි 20ක් අඩු කරොත් 2880යි. මම හිතන්නේ හරියටි කියලා. මෙතන වෙනත් ආදායම් නැහැ. 1165යි 1465යි 1665යි. හිතනවා හරියටි කියලා. අපි බලමු මේක අඩු කරලා කීය දෙන්නේ කියලා. 1215යි
එන්නේ 1215ක් වෙනවා අපේ සුද්ධ ලාභය. එතකොට මේ සුද්ධ ලාභයෙන් තමයි මෙන්න මේ කියන දේවල් අඩු කරන්නේ 600 1260 1320යි මේක විතරයි අපිට ලාභ විසර්ජනයේදී තිබ්බ දේ. හරි. දැන් බලමු අපි කීයද කියලා. ඉතාමත් හොඳයි. අලාභ කොටසක් අපිට එන්නේ. ලාභ කොටසක් නෙමෙයි. මොකද අපේ ලාභයට වඩා තියෙන්නේ එහෙනම්. අලාභයක් අපි බලමු. 1320න් අඩු කරනවා 1215. අපිට 105ක් 105ක අලාභයක් මෙතන තියෙන්නේ. 105ක් අලාභ. එහෙනම් අපි මොකද ගන්නෙ? ලාභ බෙදාගත්තා වගේම අලාභ කොටසුත් බෙදා ගන්න වෙනවා. සාගරය ටිකක් වාසනාවන්ත නැත්නම් මිනිහට තවත් අලාභ බෙදා ගන්න පව හින්දාද? කොහොමද? NG අලාභ කොටස් වෙන්නේ එතකොට මොකේද බෙදාගන්නේ? දැන් මේක යන්නේ පැරණිද නවද? මොනවාද ප්‍රශ්නයක් එනවා මේ පැරණිද නවද? අපි බලන්න මේ ගිණුම් වර්ෂයේ මේ 18 4යි 1 19 30. දැන් අලුත් එක්කෙනා එකවද මෙතන? මෙදා. එහෙනම් නව කිවිසුම් වළං වෙන්නේ මෙදා ඉඳන් ඉදිරියට. මෙදා ඉඳන් ඉදිරියට තමයි මොකද්ද වළං වෙන්නේ 9. නව කිවිසුම් වළං වෙන්නේ මෙදා ඉඳන් ඉදිරියට. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ගිණුම් වර්ෂය පුරා තියෙන්නේ මොකද්ද? පැරණි. මේක පුරා තියෙන්නේ පැරණි. එහෙනම් මේකත් පැරණි අනුපාතයට බෙදෙන්නේ. ඒකත් 3ට 2 අනුපාතයට. මට මතක හැටියට 3 ආවේ නදීද? ඔව් 3 ආවේ නදී. 3ට 2 අනුපාතයට අලාභ කොටස් බෙදෙන්නේ. ඒ කියන්නේ 105 බෙදෙනවා. 5න් වැඩි කරනවා 3න් පළවෙනි එක නදී. 21යි 63යි. එතකොට නදීට 63ක් වෙනවා. අලාභ කොටස. එහෙනම් අනිත් එක්කෙනාට මේක 21 වැඩි කරනවා දෙකෙන්. 42. එතකොට ඍණ 105 උත්තරේ බිඳුවයි බිඳුව වෙනවා. එතකොට 105 බෙදලා ඉවරයි අපි. මේ ඍණ එකතු වෙනකගෙන හිතන්න අපි මේක බෙදලා ඉවරයි කියන එකයි මම පෙන්නුවේ. එතකොට වාගේ අලාභ කොටස්. දැන් අපි දන්නවා ලාභ කොටස් වලින් නම් හිමිකම් වැඩි වෙනවා. එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි අලාභ කොටසක් ආවොත් මොකද වෙන්නේ? ඉතින් ලාභ කොටස වගේම තමයි. අලාභ කොටසක් ආවොත් එයාගේ හිමිකම් මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ. ලාභ කොටසක් නම් තමයි එයාගේ හිමිකම් වැඩි වෙන්නේ. එහෙනම් අලාභ කොටස් කියලා 63යි 42යි දාන මේ වරහන් දාන්නේ දාන. ඊළඟට මේ ටික ශේෂ කරන්නයි අපිට තියෙන්නේ. හරි මම මේ ගාන්ධි තෝරගත්තට අපි හවුල් කරුවෙක ඉවත් වෙන එකක් පොඩ්ඩක් කතා කරේ නෑ. මම හවුල් කරුවෙක හදිසියවත් ඉවත් වෙන තැනකදී වෙන දේ පොඩ්ඩක් පෙන්නන්න. එකම එක වෙනසයි වෙන්නේ. අපි පොඩි උදාහරණයක් මම මේ කියන්නේ මේක ශේෂ නෙමෙයි. වරදියට හිතන්න එපා. මම මේ පොඩි උදාහරණයක් ගන්නෙ. අපි හිතමු ගංගා අයින් වෙනවා. උදාහරණයක් ගන්නෙ. ශේෂ නෙමෙයි. හිතන්න එපා නේද? ගංගා අයින් වෙනවා. ගංගා අයින් වෙද්දි එයාට ශේෂය තියෙනවා 500ක් කියලා හිතන්න. 500ක ශේෂයක් තියෙනවා ගංගාට. මෙයා අයින් වෙනවා නම් දැන් 500ක ශේෂයක් කියන්නේ මෙතන. ඔක්කොම දැන් මෙයාට යන්නේ නෙවෙයි ඔක්කොමත් එක 500ක් එයාට ශේෂයක් තිබ්බ කියලා හිතන්න. ශේෂයක් ඉදිරියට ගෙනියන්න බෑ අයින් වෙන කෙනෙක්. තිබ්බොත් අපි කරන්නේ ජංගම ගිණුමෙන් මේ තියෙන 500. يعني මෙතන 500 මේ අපි හිතමු හරි. අපි ඇත්තම ගාන ගමුකෝ. ලේසියිනේ. මෙතන 660ක් තියෙනවා. 660යි මෙතන 42යි 67යි 65යි කීයද? 7යි 107යි 607ක් මෙතන එනවනේ. ඒ කියන්නේ 53යි. මෙයාගේ ශේෂයන්නේ 53යි නේ හරියටම බැලුවොත්. 660 දාලා මේක බැලුවොත් මෙයාගේ ශේෂයන්නේ 53යි. එතකොට මෙයාගෙන් 53ක් තමයි අපිට ගෙනියන්න පුළුවන්. එහෙනම් මේ 53 බැර පැත්තේ තියෙන වැඩිපුර තියෙන 53ක් මොකද කරන්නේ? හර කරන්නේ. ඒ කියන්නේ ජංගම ගිණුම හර කරනවා ප්‍රාග්ධන ගිණුම කියලා. 53. එතකොට ප්‍රාග්ධන ගිණුම මම දැන් මේක පොඩ්ඩක් මගන්න වල පැහැදිලි කරන්න ඉන්න ගාන ඉවරයි. ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕනේ ජංගම ගිණුම කියලා 53ක්. එයාට ඊළඟට ප්‍රාග්ධන ගිණුම එකතුවයි ජංගම ගිණුම එකතුවයි දෙකම එකතු කරලා අන්න ඒ යගේ ඔයා මොකද කරන්නේ? ප්‍රාග්ධන ගිණුමෙනුත් අයින් කරනවා ණය ගිණුම කියලා. ඔන්න ඔක තමයි හවුල් කරුවෙක ඉවත් වුණොත් එන දේ. හරි.
දැන් ඔයාලට හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තියෙන සියලුම තියරි කාරණා සහ දැනුම මේ වෙද්දී තියෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ වතනවා සහ පරිස්සමෙන් ඉන්න මේ වෙලාව ඇතුළත. ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්න විභාගය ලියන්නත් කලින් හැමෝම. හරි. කොහොම හරි. ඔයාලා හැමෝටම සුබ වතනවා. ඔයාලට හැමෝටම හොඳට විභාගය ලියන්න පුළුවන් වෙන්න කියලා සුබ වතනවා සහ මේ පාඩමේ ලකුණු ඔක්කොම ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ඊළඟ සරණයි.